අපි යලිත් වතාවක් සජීව මුණ ගැහෙනවා. මේ වෙලාවේදී මේ විශේෂාංගය තුළ අපි විශේෂයෙන්ම අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉතාමත් සුවිශේෂී කාරණාවක් පිළිබඳව කතා බහ කරන්න සූදානම් වෙනවා. විශේෂයෙන්ම සබරගමු විශ්වවිද්‍යාලය පිළිබඳව. සබරගමු විශ්වවිද්‍යාලය ගැන ඔබට දැනුවත් කළ යුතු කාරණා කිහිපයක් දැනුවත් කරන්න සහ එහි සිදුවෙන පර්යේෂණාත්මක වටිනාකම් කිහිපයක් පිළිබඳව යම් කතා බහකට තමයි අපි සූදානම් වෙලා ඉන්නේ. ඒ සඳහා අපි බොහොම ගෞරවයෙන් අද දවසේදී ආරාධනා ලබා දුන්නා අපේ මැදිරියට Good Morning ශ්‍රී ලංකා අපේ වැඩසටහන වෙනුවෙන් සහභාගී වෙන්නට කියලා. ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උදය රත්නායක මහාචාර්යතුමන්ට ඒ වගේම මහාචාර්ය අතුල ඥානපාල මහතා පීඨාධිපති කළමනාකරණ අධ්‍යනාංශ ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලය දෙන්නම බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. අයබෝවන්. දැන් මහාචාර්ය උදය රත්නායක මහත්මයාණනි මේ සබරගමු විශ්වවිද්‍යාලය පිළිබඳව යම් පැහැදිලි කිරීමක් එක්ක මේ විශ්වවිද්‍යාලය කොහොමද ලංකාවේ අනිත් විශ්වවිද්‍යාලයත් එක්ක කතා බහ කරනකොට විශේෂත්වයක් විදිහට අපිට ටිකක් පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඔව් මුලින්ම මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා මේ ඔබගේ ආයතනයේ TV ආයතනයේට අපිට මේ සඳහා අවස්ථාවක් ලබා දීම පිළිබඳව. සබරගමු විශ්වවිද්‍යාලය කියලා කියන්නේ පීඨ 8කින් සමන්විත වෙච්ච මේ උසස් අධ්‍යාපනය ලැබීමට ඉන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඒගොල්ලොන්ගේ උසස් අධ්‍යාපන කටයුතු ඉතාම සාර්ථකව කර ගැනීම සඳහා අවශ්‍ය සියලුම පහසුකම් වලින් සමන්විත ජාතික විශ්වවිද්‍යාලයක්. දැන් මේ වන විට අපි වසර 25ක් 25 වෙනි සංවත්සරයත් මේ ළඟදී අපි සැමරුවා. එවැනි විශ්වවිද්‍යාලයක්. මේ විශ්වවිද්‍යාල විශේෂයෙන් මම කියන්න ඕනි පිහිටලා තියෙන බෙලිහුල්ලොය කියලා කියන ඉතාම සුන්දර ප්‍රදේශයක සුවපහසු ප්‍රදේශයක ඒ වගේම නිස්කලංක ප්‍රදේශයක. ඒ අනුව මේක ඊටාම මේ සුන්දර විශ්වවිද්‍යාලයක් කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් මේ සබරගමු විශ්වවිද්‍යාලයේ විශේෂත්වය ගත්තොත් අපේ විශ්වවිද්‍යාලයේ තියෙන සෑම පීඨයක් මගින් වගේම මේ විශේෂත්ව වූ අනිත් විශ්වවිද්‍යාලවල නැති හෝ ඊටාම අඩුවෙන් තියෙන පාඨමාලා රාශියක් පවත්වාගෙන යනවා. උදාහරණයක් විදිහට මම කිව්වොත් එහෙම අපේ රටට අවශ්‍ය මේ මිනින්දෝරුවන් බිහි කරන මැනුම් විද්‍යා කියන උපාධිය තියෙන්නේ මේ අපේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යට තියෙන මේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තියෙන්නේ ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ පමණයි. ඉතින් ඒ වගේ විශේෂිත වූ පාඨමාලා රාශියක් තියෙනවා. ඒ වගේම අපි විසින් අලුතෙන් මේ ලංකාවට හඳුන්වා දුන්න පාඨමාලා තියෙනවා. ඊට අමතරව ක්‍රීඩා විද්‍යා හා ශාරීරික අධ්‍යාපන පාඨමාලා. ඒ වගේ අපි මේ රටට හඳුන්වා දුන්න පාඨමාලා ආහාර විද්‍යාව හා තාක්ෂණය. ඒ වගේ පාඨමාලා රාශියක් තියෙනවා අපි මේ රටට මේ අලුතෙන් හඳුන්වා දුන්න. ඒ වගේ පාඨමාලා රාශියකින් සමන්විත විශ්වවිද්‍යාලයක් තමයි ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලය. ඒ නිසා තමයි ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලය මේ රටේ තියෙන විශ්වවිද්‍යාල මේ පද්ධතිය තුල විශේෂිත විශ්වවිද්‍යාලයක් වෙන්නේ. හරි. ඉන්න අනතුරු අපි සූදානම් වෙලා ඉන්න මහාචාර්ය අතුල මහත්මයා සමගින් කතා බහ කරන ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලය තුල මේ කළමනාකරණ අධ්‍යයන පීඨයේ ආරම්භය සහ කොහොමද මේ ඉදිරියට ගෙන යන සූදානම් වෙලා ඉන්න ඉදිරි සැලැස්ම. සුබෝදෑසනක් සියලු දෙනාටම ප්‍රථමයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා අපිව මේ අවස්ථාවට කැඳවීම සම්බන්ධයෙන්. ඇත්තටම අපේ උපකුලපතිතුමා විශ්වවිද්‍යාලය ගැන පැහැදිලි කිරීමක් කෙරුවා. ඉතින් අපේ පීඨ 8න් එක පීඨයක් තමයි කළමනාකරණ පීඨය. මේ පීඨයේ අධ්‍යයනාංශ 4ක් තියෙනවා. අධ්‍යයනාංශ 4 අතරේ උපාධි පාඨමාලා අපි 7ක් අපි ප්‍රදානය කරනු ලබනවා. උපකුලපතිතුමා කිව්වා වගේ අපේ විශ්වවිද්‍යාලයේ තියෙන එක් විශේෂත්වයක් තමයි අපේ අලුත් පාඨමාලා නව පාඨමාලා අප විශ්වවිද්‍යාලය තුළ ඉදිරිපත් කිරීම. ඒ පිළිබඳ අධ්‍යාපනයක් හදාරන්න අපගේ ශිෂ්‍යයන්ට ලබා දීම. උදාහරණයක් ගත්තොත් අපි පීඨය ගත්තොත් අපේ පාඨමාලා 7න් සුවිශේෂ පාඨමාලා තියෙනවා. මම උදාහරණයක් ගත්තොත් එහෙම පරිසර හිතකාමී ව්‍යාපාර කළමනාකරණය. ඒක මේ සවුත් ඒසියන් රීජන් එකේම තියෙන එකම පාඨමාලාව. අපි උත්සාහ කරන්නේ ව්‍යාපාරයක් කොහොමද මේ පරිසර හිතකාමී ලෙස ඉදිරියට ගෙන යන්නේ කියන එක තමයි අපි ඉගෙනීම් කටයුතු කරන්නේ. ඊට අමතරව තියෙනවා බැංකු හා රක්ෂණ පිළිබඳ පාඨමාලා. ඊට අමතරව අපි ළඟ තියෙනවා මේ සංචාරක කළමනාකරණය, ආගන්තුක සත්කාර කළමනාකරණය, ඊට පස්සේ මූල්‍ය කළමනාකරණය, ඒ වගේම අලෙවිකරණ කළමනාකරණය සහ ව්‍යාපාර කළමනාකරණය. ඉතින් අපේ විශේෂත්වය තමයි අපගේ සියලු පාඨමාලාවන් 2018 වසරේදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් ඇගීමට ලක් කෙරුවා. ඇගීමට ලක් කරලා අපගේ සියලු පාඨමාලා ඒ ශ්‍රේණියේ පාඨමාලා බවට තීරණය කරනු ලැබුවා. ඒක ලබාගත් අපි විශාල ජයග්‍රහණයක්.
ඊට අමතරව අපි පීඨයක් වශයෙන් ඒ වගේම විශ්වවිද්‍යාලයේ වශයෙන් අපි උත්සාහ කරන්නේ අපිට ලබා දෙන සිසුන්ගේ දැනුම ඊට පස්සේ කුසලතාවයන් ආකල්ප ඒ වගේම තමයි ගැටේ යහපත් සිතුවිලි අපි ඇති කරන්න ඕන. එහෙම වුණොත් තමයි ශිෂ්‍යයන්ට පුළුවන් වෙන්නේ තමන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගෙන යන්න. ඉතින් අපි මේ කාර්යයන් කරනකොට අපි ඉගෙනීම විතරකට සීමා වෙන්නේ නැහැ. අපි ඔවුන්ගේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් අපි වැඩි දියුණු කරන්න අවශ්‍ය කරන කටයුතු කරනවා. ඒ සඳහා අපේ විශිෂ්ට වැඩපිළිවෙලක් තියෙනවා. ඒ සඳහා රාජ්‍යාංශයේ, පෞද්ගලික අංශයේ, විදේශ විශ්වවිද්‍යාල මේ හැම කෙනාගේම අපි සහයෝගය ලබා ගන්න. අපිට අවශ්‍ය වෙන්නේ මේ සමාජයට අවශ්‍ය වැඩදායක පුරවැසියන් බිහි කිරීමට. ඒ අනුව අපිට හැකියාව ලැබිලා තියෙනවා. අපගේ උපාධිය ලබන ශිෂ්‍යවන්ට උපාධිය ලබාගෙන කෙටි කාලයක් තුළ රැකියාවක් ලබා ගැනීමට. ඒක අපි කරපු සමීක්ෂණ වලින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදක කොමිටු සභාව කරපු සමීක්ෂණ වලින් ඒක ඔප්පු වෙලා තියෙනවා. ඊට අමතරව අපි ඔවුන්ගේ පර්යේෂණ කටයුතු ඒ ගැනත් අපි ඉතාමත්ම සැලකිලිමත් වෙනවා. මොකද අපිට අවශ්‍යයි නව දැනුම උත්පාදනය කරන්න. මොකද අපි පොත්පත්වල තියෙන ඒවා විතරක් අබින් ගත්තට හරියන්නේ නැහැ. අපි අලුත් දේවල් ඉගෙන ගන්නවා. මේ රට සංවර්ධනය කරන්න අපිට හැකියාව ලැබෙන්නේ අපි නව දැනුම උත්පාදනය කරුවොත් විතරයි. අපි හැම වෙලාවෙම අපි පුජ්‍යලංග විවේචනය කරනවා. අපි කියනවා අපි හැමදාම මේ සංවර්ධනය වෙමින් පවතින රටක් කියලා. ඉතින් අපි කොහොමද මේ සංවර්ධනය කරා ගමන් කරන්නේ? ඒකට තමයි මේ විශ්වවිද්‍යාල තියෙන්නේ. විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් වශයෙන් අපිට ප්‍රධාන වශයෙන් කාරණා තුනක් පැවරලා තියෙනවා. එකක් තමයි අපිට ඉගෙනීම් කටයුතු කරන්න. ඊට පස්සේ අපි පර්යේෂණ කරන්න ඕන. ඊට පස්සේ අපි මේ සමාජය දියුණු කරන්න, මේ රට ලෝකෙ දියුණු කරන්න අවශ්‍ය කටයුතු අපි නිරත වෙනවා. අපගේ විශ්වවිද්‍යාලයේ හැම පීඨයකම කළමනාකරණ පීඨයත් ඇතුළත් අපේ සියලු පාඨමාලා සකස් වෙලා තියෙන්නේ මේ කියන කාරණා තුන මුදුන්පත් කරගෙන. ඉතින් මම තව කාරණයක් කියන්න කැමතියි. අපේ ශිෂ්‍යයන්ගේ අපි ඉංග්‍රීසියෙන් කියන එකක් තමයි hard skill. ඒ කියන්නේ දැනුම අපි ලබා දෙනවා. ඒ වගේම අපිට ඔවුන්ගේ මුදු ගුණාංග soft skill අපි දිනු කරන්න අවශ්‍යයි. මේ දෙකම සංසනාත්මක මේක දෙකම අපිට කරගන්න පුළුවන් විතරක් තමයි අපි සමාජයට වැඩදායක පුරවැසියෙක් අපි බිහි කරන්නේ. ඉතින් අපි පීඨයක් වශයෙන් අපි හිතන්නේ අපි වෙනස් විදිය කියලා හිතන අපි විශ්වවිද්‍යාලයක් අපෙන් විදියට අපි වෙනස් විදියට කටයුතු කරනවා කියලා අපි හිතනවා. මොකද සාම්ප්‍රදායික රාමුවෙන් පිටට කියලා සමාජයට අපි අපි මේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක වාගේ ඒ වගේම නැත්නම් විදේශීය විශ්වවිද්‍යාලයක් වැඩ කරන ඒ වගේ අපේ මේ හැම කෙනෙම සංකලනයකින් තමයි අපේ කටයුතු කරගෙන. අපිට ඕනේ හැම දෙයක්ම අද කරනවට වැඩිය අපිට හෙට කරන්න. අපි හිතන්නේ අපේ තරංකරුවා අපි කියලා. අපි අනිත් ආයතන අපේ තරංකරුවන් නෙමෙයි. අපි ඔවුන්ව අපේ සහකරුවන් බවට අපි පත් කරගන්නා. පත් කරගෙන අපි හැම කෙනාම එකට එක්ක වෙලා ඉදිරියට ගමනක් තමයි අපි කටයුතු කරන්නේ. මේ සඳහා අපේ උගලතුමා ඇතුළු අපගේ සියලුම අධ්‍යයන අනධ්‍යයන පරිපාලන ඒ වගේම ශිෂ්‍යයන් අපිට ඉතාමත්ම දැඩි සහයෝගයක් අපිට ලබා දෙනවා. අපිට තරගයේ තියෙන්නේ අපි එක්ක කියන කාරණාව හරි වටින කාරණාවක් ඔබතුමා පැහැදිලි කරපු විදිහටම දැන් සබරගමු විශ්වවිද්‍යාලය විදිහටත් මේ අනන්‍යතාවය තියාගෙන ඉතින් හොඳ ගමනක් යනවා කියලා අපිට පේනවා. මේ වැඩසටහන පෙර ආතුවත් මම විශ්වවිද්‍යාල පිළිබඳව තවදුරටත් ටිකක් හොයලා බලනකොට දැන් ඉතින් දෙයක් තමයි උපකුලපතිතුමනි මේ පර්යේෂණ සංස්කෘතියක් බිහි කරන්න ඔබතුමාලා ලොකු ප්‍රයත්නයක් දරනවා කියන කාරණාව. අපේ මහාචාර්යතුමාත් යම් තැනකදී සඳහන් කරා පර්යේෂණ කටයුතු පිළිබඳව මහර්ග. මම කැමති උපකුලපතිතුමා විදිහට ඔබතුමාගෙන් දැනගන්න විශේෂයෙන්ම මේ පර්යේෂණ සංස්කෘතියක් බිහි කරන්න කොහොමද දක්වන දායකත්වය විශ්වවිද්‍යාලයක විදිහට? අතරම විශ්වවිද්‍යාලයක මේ ප්‍රධානම මේ කාර්යයක් තමයි මේ නව දැනුම නිෂ්පාදනය කිරීම කියන එක. ඒතකොට මේ නව දැනුම නිෂ්පාදනය කරලා සමාජයට ලබා දීම තුලින් තමයි සංවර්ධනයක් ලබා ගන්න පුළුවන්. ඒ අනුව අපේ විශ්වවිද්‍යාලයත් අපි මේ ගැන විශේෂ අවධානයක් යොමු කරලා විශ්වවිද්‍යාලය තුල පර්යේෂණ සංස්කෘතියක් බිහි කිරීමට අවශ්‍ය කටයුතු හැම අතින්ම සිදු කරනවා. අපි එක පැත්තකින් ගත්තොත් අපේ ශිෂ්‍යයන් අතර මේ පර්යේෂණ සඳහා උනන්දුවක් ඇති කිරීම පිණිස අපි ඒගොල්ලොන්ගේ තියෙන මේ පාඨමාලා තුලටම අපි ඇතුළත් කරලා තියෙනවා පර්යේෂණ කිරීම පාඨමාලා තුලින්ම ඇතුළත් කරලා තියෙනවා. උදාහරණයක් විදිහට අපි ඒ ශිෂ්‍යයන්ට අපි ඇතුළත් කරලා තියෙනවා ඒගොල්ලොන්ට කුඩා ප්‍රමාණයේ පර්යේෂණ ව්‍යාපෘති ඒගොල්ලොන්ගේ මුල ඉඳලම ෆස්ට් ඉඳලම කරන්න. ඒ වගේම අපි ඇතුළත් කරලා තියෙනවා ඒගොල්ලොන්ට කණ්ඩායම් වශයෙන් එකතු වෙලා පර්යේෂණ ව්‍යාපෘති කිරීමට ඇතුළත් කරලා තියෙනවා ඒගොල්ලන්ගේ පාඨමාලා තුලටම. ඒ වගේම අපේ හැම පීඨයකම හැම පාඨමාලාවකම ඒගොල්ලන්ගේ අවසාන වසරේදී ඒගොල්ලෝ ටිකක් විශාල ප්‍රමාණයේ පර්යේෂණයක් කිරීමේ අවශ්‍යතාවයක්
ඒකට ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේ මේගොල්ලෝ මේ ශිෂ්‍යයන් කරන පරිශ්‍රණ ඒගොල්ලන්ට ඉදිරිපත් කිරීම සඳහා එක එක පීඨ වලින් වෙන වෙනම පරිශ්‍රණ සැසි පවත්වනවා ඒගොල්ලන්ට ඒක ඉදිරිපත් කිරීමට. ඊට අමතරව ශිෂ්‍යයන්ට අපි විශ්වවිද්‍යාලයේ මගිනුත් වාර්ෂිකව පවත්වන පරිශ්‍රණ සැසියක් තියෙනවා. ඒකෙදිත් මේගොල්ලන්ට අවස්ථාව දෙනවා වගේම මේගොල්ලෝ කරන පරිශ්‍රණ ශිෂ්‍යයන් කරන පරිශ්‍රණ අගය කිරීම සඳහා ඒගොල්ලෝ අතරින් මේ හොඳම පරිශ්‍රකයන් තේරීම වගේ ඒගොල්ලන්ට ඒකට සහතික පත්‍ර ත්‍යාග ලබා දීම කටයුතු කරනවා. ඒ වගේම අනිත් කණ්ඩායම තමයි අපේ ආචාර්ය මණ්ඩලය. ආචාර්ය මණ්ඩලයේ විසිනුත් පරිශ්‍රණ සිදු කළ යුතුයි. ආචාර්ය මණ්ඩලයේ සිදු කරන පරිශ්‍රණ සඳහා අපි ආචාර්ය මණ්ඩලයට අවශ්‍ය පරිශ්‍රණ ප්‍රතිපාදන අපි විශ්වවිද්‍යාලයෙන් ලබා දෙනවා. ඒ වගේම ඒ අයගේ කරන පරිශ්‍රණ වලින් ලැබෙන ප්‍රතිඵල ගිහිල්ලා ඒගොල්ලොන්ට මේ ජාත්‍යන්තර ජාතික සම්මන්ත්‍රණවලදී ඉදිරිපත් කරන්න. ඒ වගේම ජාත්‍යන්තර පරිශ්‍රණ සංග්‍රහවල පළ කරන්න අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වගේ ඒවා ලබා දෙනවා. ඒ වගේම අපි හැම අවුරුද්දෙම අපේ තියෙන විශ්වවිද්‍යාල දිනය. ඒ විශ්වවිද්‍යාල දිනයේදී අපි ඒ අයට ලබා දෙනවා විශේෂයෙන් පරිශ්‍රණ වලින් සාර්ථක පරිශ්‍රණ කරපු අය අගය කිරීමට ලක් කරනවා. ඒ වගේම අපි මේ රූපරාමු කීපයකුත් දකිනවා උපකරණය. මේක ගැන පොඩ්ඩක් කතා කරගෙන මම ඔය අතරතුරේදී. ඔව් ඒ සමහර ඒවා අපේ පරිශ්‍රණ සැසි වලට අදාළ රූපරාමු කීපයකුත් තියෙනවා. ඒ වගේම අපේ ශිෂ්‍යයන් නොයෙකුත් වැඩසටහන් වලට සහභාගී වෙන ඒවා ඒ අය ප්‍රායෝගික පරීක්ෂණ වලට සහභාගී වෙන අවස්ථා ආදී විශ්වවිද්‍යාලයේ කටයුතු රාශියක් එතන තියෙනවා. ඒ වගේම මේ පරිශ්‍රණ අපේ ආචාර්ය මණ්ඩලය විශේෂයෙන්ම ජාත්‍යන්තර වශයෙන් විශාල පරිශ්‍රණ ප්‍රදාන තියෙනවා. ඒ ප්‍රදාන ලබා ගැනීම සඳහා අපි සූදානම් කරනවා අපේ ආචාර්ය මණ්ඩලයට පුහුණුව ලබා දීම තුලින්. ඒ සඳහා අපි වැඩමුළු ආදී පවත්වනවා. ඉතින් මේ වගේ කරගෙන යන අතරේ අපි අපේ මහාචාර්ය අතුල ඥානපාල කිව්වා වගේ අපි තනියෙන් නෙවෙයි මේ පරිශ්‍රණ වලදී යෙදෙන්න ඕනි. ඒ නිසා අපි විශේෂයෙන්ම අපේ රටේ තියෙන ජාතික වශයෙන් තියෙන අනිකුත් විශ්වවිද්‍යාල පරිශ්‍රණ ආයතන සහ අනිකුත් ආයතන වගේම විදේශීය විශ්වවිද්‍යාල සහ අනිකුත් පරිශ්‍රණ විදේශීය ආයතන සමග අපි ගිවිසුම් ගත වෙලා ඒ අයත් එක්ක එකතු වෙලත් පරිශ්‍රණ කරගෙන යනවා. මේ හැම දෙයකින්ම කරන පරිශ්‍රණ අවසානයේදී මේ සමාජයට ලබා දීමත් කරන්න ඕනේ. ඒ සඳහා අපි ආයතන දෙකක් විශ්වවිද්‍යාල පිහිටවල තියෙනවා. එක ආයතනයක් අපි පරිශ්‍රණ සහ දැනුම ව්‍යාප්ති කේන්ද්‍රය කියලා. මේකෙන් කරන්නේ මේ ලබා පරිශ්‍රකයන් විසින් නිෂ්පාදනය කරන දැනුම ශිෂ්‍යයන්ට ඒ වගේම මේ ප්‍රතිපත්ති සම්පාදකයින්ට ඒ වගේම මේ අධ්‍යාපනඥයන්ට වගේ ඒ කණ්ඩායමට ලබා දීම සඳහා අවශ්‍ය පරිශ්‍රණ වැඩමුළු සහ මේ පරිශ්‍රණ සැසි සංග්‍රහ ආදී එළි දැක්වීම. අනිකුත් තව ආයතනයක් තියෙනවා. ඒ ආයතනය මේ මෑතකදී පිටු ඉතාම වැදගත් ආයතනයක්. මේකෙදි කරන්නේ විශ්වවිද්‍යාලයේ සහ මේ බාහිර ආයතන සම්බන්ධ කරනවා මේ බාහිර ව්‍යාපාරික ආයතන. එතකොට මේක කියන්නේ විශ්වවිද්‍යාල ව්‍යාපාර සම්බන්ධීකරණ ඒකකය. මේකෙන් කරන්නේ අපේ පරිශ්‍රකයන් සමහරලාට හොයා ගන්නවා සමාජයට වැඩදායි යම්කිසි නිෂ්පාදනයක් කළ හැකි දේවල්. උදාහරණයක් වගේ මතක් කරන්න පුළුවන්ද පරණ අතීතය මේක කියන්න ගියාම සමහර මම බොහොම පරිස්සම් වෙන්නම් මේ දැන් මොකද වෙළඳ පොලේ දේවල් තියෙනවා සමහර බ්‍රෑන්ඩ් නේම්ස් ඒවා කියන්න බැරි නිසා සමහර අපේ තමු සෞඛ්‍ය ප්‍රවර්ධනය කරන අපේ සෞඛ්‍යයට හිතදායි තේ නිෂ්පාදනයක් කියලා. එතකොට අපි ඒ වගේ එකක් අපි මේ නිෂ්පාදනය කිරීමට අපි පරිශ්‍රණ මගින් අපි හොයාගෙන තියෙනවා. ඒ වගේ ඒවා මේ මම කිව්ව ආයතනයේ හරහා අපි සම්බන්ධ වෙනවා මේ බාහිර තියෙන ව්‍යාපාරික ආයතනයක්. ඒගොල්ලොත් එක්ක සම්බන්ධ වෙලා මේක නිෂ්පාදනය කරලා සමාජයට ලබා දෙන. ඒ වගේ නිෂ්පාදන රාශියක් අතරම අපි නිෂ්පාදනය කරපු ඒවා වෙළඳපොලේ තියෙනවා සහ ඉදිරියට එන්නත් තියෙනවා. ඉතින් මේ වගේ අපි නොයෙකුත් ආකාරයෙන් මේ පරිශ්‍රණ දිරිගන්නනවා අපේ ශිෂ්‍යයන්ගේ ආචාර්යවරුන්ගේ සහ සියලු දෙනාගේ. ඒ අතරම අපි මේ පරිශ්‍රණ වලින් එන ප්‍රතිඵලය අවශ්‍ය අයට මේ සමහර ලාවට පුද්ගලයන්ට වෙන්න පුළුවන් සමහර වෙලාවට පොදුවේ සමාජයට වෙන්න පුළුවන් ලබා දීම සඳහා කටයුතු කරනවා. හරි. ඉන්න අනතුරු අපි සූදානම් නැවත වතාව මහාචාර්යතුමාගෙන් අසා දැනගන්න මේ පීඨය තුලදී ඔබතුමා නිරන්තරයෙන්ම සඳහන් කරා පරීක්ෂණ සංස්කෘතියක් පිළිබඳව. ඉතින් මේ පරීක්ෂණ සංස්කෘතිය සහ දරුවන්ගේ බුද්ධි මට්ටම නිදහස් අධ්‍යාපනය ලබා දෙන සඳහා කොහොමද ඔබතුමා මේ කාර්යතාවයත් එක්ක එකතු වෙන්නේ? කොහොමද ඒ සඳහා වැඩි දියුණු කිරීම සඳහා ඔබතුමාගේ දායකත්වය ලබා දෙන්නේ? ඔව් අපේ උපුලතුමා ඉතාමත්ම හොඳින් පැහැදිලි කරුවා විශ්වවිද්‍යාලයේ පරීක්ෂණ සංස්කෘතිය කොහොමද වෙන්නේ. එතකොට විශ්වවිද්‍යාලයේ සකස් වෙලා තියෙනවා පීඨ 7කින්. එතකොට මේවා ක්‍රියාත්මක කරන්න වෙන්නේ පීඨ වලින්. එතකොට අපිට තියෙනවා විශ්වවිද්‍යාලයේ පොදු ප්‍රතිපත්ති තීරණ වලට අනුකූලව ෆැකල්ටි වල මේවා ක්‍රියාත්මක කරන්න. ඉතින් අපි ෆැකල්ටියක් වශයෙන් අපි උත්සාහ කරන්නේ අපි ෆැකල්ටිය තුළ කොහොමද මේ
පර්යේෂණ සංස්කෘතිය අපි ස්ථාපනය කරලා මේක වර්ධනය කරගෙන මේක ප්‍රතිඵල මේ රටට ජනතාවට බෙදා දෙන්න කියන එක. ඒ අනුව අපි ප්‍රථම දේ තමයි අපේ ශිෂ්‍යයන්ගේ ඒ වගේම ආචාර්ය මණ්ඩලවලුන්ගේ දැනුම වර්ධනය කරන්න ඕන. පර්යේෂණ කරන්න අවශ්‍ය කරන දැනුම කුසලතාවයන් ඕල්තර වර්ධනය කරන්න. ඒ සඳහා අපි විවිධ ක්‍රියාමාර්ග ගන්නවා. උදාහරණයක් ගත්තොත් මේ අවුරුද්දේ අපි විශේෂ වැඩ පිළිවෙලක් යෙදුවා. ඒක මාස 4ක ප්‍රෝග්‍රෑම් එකක්. ඒක තිබ්බා සෙෂන් 16ක්. ඉතින් මේකට සහභාගී කරගත්ත විශ්වවිද්‍යාල අභ්‍යන්තරේ ශ්‍රී ලංකාව තුල ඉන්න ආචාර්යවරුන් සිසුසියන් ඒ වගේම වෙනස් රටවල ඉන්න කට්ටිය එක්කව කරන අපි විශේෂ වැඩ පිළිවෙලක් අපි යෙදුවා. උන්ගේ දැනුම වර්ධනය කරන්න මේකේ දේශන පැවැත්වීමේ ලෝකේ ඉන්න ඉතාමත්ම හොඳ පිළිගත් ආචාර්ය මහාචාර්යවරු. ඒ හරහා අපිට හැකියාව වුණා මේ ඔවුන්ගේ දැනුම වර්ධනය කරන්න. ඒක එක් වැඩ පිළිවෙල. මේක අපි දිගටම අපි ඉස්සරහට කරගෙන යනවා. ඊට අමතරව අපි පීඨයක් වශයෙන් අපේ පර්යේෂණ වාර්තා කීපයක් අපි එළි දක්වලා තියෙනවා. උදාහරණයක් ගත්තොත් මේක මේ Asian Journals of Management Studies. අපි මේක අපේ පීඨයෙන් අපි කරගෙන යන්නේ. ඊට අමතරව අපේ තියෙනවා South Asian Journals of Tourism and Hospitality. ඉතින් මේ වගේ අපි උත්සාහ කරන්නේ අපේ කරන පර්යේෂණ අපි මේවා මේ එළියට ලබා දෙන්න. ඊට අමතරව අපේ තව ජර්නල් තියෙනවා. එකක් තමයි South Asian Journals of Marketing. ඒක අපි ඇකඩමික් පාර්ට්නර් විදියට තමයි අපි කටයුතු කරගෙන යන්නේ. ඒක විශේෂත්වයක් තියෙනවා. ඒක එමරල් සමාගම මගින් ප්‍රකාශනය කරන ලංකාවේ එකම ජර්නල් එක. ඒකේ අපි අධ්‍යයන සහකාරය වෙලා තියෙන ශ්‍රී ලංකා සබර්ගම විෂය. ඒක අපි ලබාගත් එක ජයග්‍රහණ. ඊට අමතරව අපි එන අවුරුද්දේ තව ජර්නල් එකක් අපි ඉදිරිපත් කරන්න අපි කටයුතු කරලා තියෙනවා. ඒකට අපි කියන්නේ South Asian Journals of Finance. එතකොට අපි දැනට අපි මේ වෙනකොට අපි සංගරා 4ක් අපි කරගෙන යනවා. ඊට අමතරව අපි සාමාන්‍ය ජනතාවට දෙන්න මේ මැනේජ්මන්ට් ගයිඩන්ස්. මේක අපි උද්‍යාම මැනේජ්මන්ට් ඩයිජස්. අපි මේක අපි වර්ෂයකට මේකේ වෙලුම් දෙකක් අපි නිකුත් කරනවා. ඊට අමතරව මේ සංචාර කර්මාන්තයේම ඉලක්ක කරලා අපි ටුවරිසම් ඉන් පැරඩයිස් කියලා අපි වෙනම අපි මැගසින් එකක් මේ කරගෙන යනවා. මේක විශේෂයෙන්ම සංචාර කළමනාකරණ අධ්‍යයනාංශය මගින් තමයි මේක කරන්නේ. ඊට අමතරවත් අපි විශේෂයෙන්ම අපි මේ කරන පර්යේෂණ වල දැනුම අපිට ලැබෙනවා. ඒවා අපි විශේෂයෙන්ම අපි මේ ඒ පිළිබඳ හසල දැනුමක් තියෙන කට්ටිය තමයි මේවා පරිසරණය කරන්නේ. අපිට අවශ්‍යයි මේ කරන අපි ලබා ගන්න දැනුම සාමාන්‍ය ජනතාවට ඒ වගේම තමයි මේ අදාළ ශ්‍රේෂ්ඨ වලට ලබා දෙන්නේ. ඒක අපිට තිබුණ ගැටලුවක්. අපි ඒ නිසා අපි විශ්වවිද්‍යාලයක් වශයෙන් පීඨයක් වශයෙන් අපි සාකච්ඡා කරලා විශේෂයෙන්ම අපි රාජ්‍ය ආයතනයක් ලේක් හවුස් සමාගම ඒ සඳහා අපිට අනුග්‍රහය දෙනවා. ඒ නිසා අපි හැම සතියන්තයකම ඉරිදා පුවත්පතේ සන්ඩේ ඔබ්සර්වර් එකේ පිටු දෙකක අපි මේ කරන පර්යේෂණ දැනුම අපි සාමාන්‍ය ජනතාවට දැනගන්න අපි ඒක බෙදා හරිනවා. ඊට අමතරව අපි අපේ පීඨය මගින් අපි උපකෘතුමක් කිව්වා වගේ විශ්වවිද්‍යාලයේ පර්යේෂණ සමුළුන් තියෙනවා. ඒ වගේම අපේ පීඨයේ අපි පර්යේෂණ සමුළුන් දෙකක් අපි වාර්ෂිකව පවත්වාගෙන යනවා. අපි 6 වෙනි එක එන මේ මාසේ 16-17 අපි පවත්වනවා ශ්‍රී ලංකා සබර්ගම විශ්වවිද්‍යාලයේ. ඊට අමතරව අපි තවත් අපේ සමුළුවක් තියෙනවා මේ විශේෂයෙන්ම ඒක අපි ඉලක්ක කරන්නේ අපගේ මේ අධ්‍යාපනය හදාරන මේ අපගේ උපාධි අපේක්ෂකයන්ගේ දැනුමත් ඔවුන් කරන පර්යේෂණවල දැනුම අපි ඒකත් අපි සමාජගත කරනවා. ඉතින් මේ වගේ අපේ වැඩපිළිවෙල විශාල රාශියක් තියෙනවා. ඊට අමතරව අපි පර්යේෂණ කරන පර්යේෂකයන්ගේ ඔවුන්ගේ හැකියාවන් අපි අගීමට ලක් කරන්න ඕන. අපි උකුල්තුමා කිව්වා වගේ අපි ඔවුන්ව අගීමට ලක් කරනවා. ඒ වගේම පීඨයක් වශයෙන් අපි බලාපොරොත්තු වෙනවා එන වසරේ සිට අපි අගීම් උලලක් අපි පවත්වලා වාර්ෂිකව පර්යේෂණ කරලා ඒ හරහා අත්දැකීම් ලබාගෙන ඒවා ජනගත කරන කට්ටියට ඒ අපේ ආචාර්යවරු ශිෂ්‍යයා මේ හැම කෙනාම අගීමට ලක් කරන්න. මොකද ඒ හරහා වුණ අභිප්‍රේරණය වෙනවා. ඒ නිසා අපි හිතනවා ඔවුන් ඉදිරියේදී තවත් හොඳින් වැඩ කටයුතු කරයි කියන. ඊට අමතරව අපි මේ පර්යේෂණ කිරීමේදී සමහරවිට අපිට යම් ගැටලු තියෙනවා. මොකද අපි තනියෙන් විශ්වවිද්‍යාලයක් වශයෙන් මේවා කරගෙන යනකොට අපිට සමහර විදිහට අපි තාක්ෂණික ගැටලු තියෙන්න පුළුවන්. අවශ්‍ය කරන පොතපත පිළිබඳ ගැටලු තියෙන නිසා අපි උත්සාහ කරනවා අපි සාර්ථක වෙලා තියෙනවා. අපි ලෝකයේ තියෙන හොඳ විශ්වවිද්‍යාල කැනඩාවේ, ඇමරිකාවේ, එතකොට යුරෝපයේ තියෙන ඊට පස්සේ ජපානයේ, ඕස්ට්‍රේලියාවේ, නවසීලන්තයේ, ඉන්දියාවේ මේ ආසියාත රටවල් මේ හැම එකකම අපි ඔවුන් සමග එක්ක වෙලා තියෙනවා. සමහර ඒවා අපි විධිමත් ආකාරයට අපි MOU අපි ගිවිසුම් ගත වෙලා තියෙනවා. නමුත් සමහර ඒවා අපි දෙන්නගේ අන්ඩර්ස්ටෑන්ඩින් අපි වැඩ කටයුතු කරගෙන යනවා. ඒ හරහා අපි උත්සාහ කරන්නේ අපි අලුත් දැනුම උත්පාදනය කරලා
මේවා බෙදා හැරලා මේවා ප්‍රායෝගික ක්‍රියාත්මක වුණොත් මේ රට අපිට දියුණුව කරා ගමන් කරන්න අවස්ථාව ලැබෙයි කියලා ඒක අපි අපගේ ප්‍රධාන කාර්යයක් ලෙසින් අපි සලකනවා. ඉතින් මේවා කරගෙන යනකොට අපිට යම් යම් ගැටලු සහ ප්‍රශ්න තියෙනවා. නමුත් අපි ඒවා සාකච්ඡා කරලා මොකද සමහර සිස්ටම්ස් අපි සමහරට වෙනස් කරන්න දෙනවා. අලුත් සිස්ටම් අපිට ඩෙවලොප් කරන්න. ඒක තමයි මේ ආචාර්යවරු ඉන්නේ. අපි ඉන්නේ. එතකොට මේවා අපි කරන්න ඕන. ඉතින් අපිට පුරතුමා ඇතුළු පරිපාලන කාර්ය මණ්ඩලය මේ සඳහා අපිට හොඳ සහයෝගයක් ලබා දෙනවා. ඒ හරහා තමයි අපිට මේවා කරන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ. අපි හිතනවා අපේ ප්‍රතිඵල ඉදිරියේදී මේ සමස්ත සමාජයටම මුක්ති විඳින්න ලැබෙයි කියන එක. අතුල ඥානපාල මහාචාර්යතුමා විදිහට මේ පිළිබඳව කතා බහ කරලා විශ්වවිද්‍යාලයක් විදිහට කරන කාර්යභාරයේ වෙනස්කම් කොයි වගේද කියලා අපිට කියපු වෙලාවක විශේෂයෙන්ම දැන් ඔබටත් හිතනවා ඇති රටේ පුරවැසියෙක් විදිහට අධ්‍යාපන ලැබෙන ශිෂ්‍යයන් විදිහට එහෙම නැත්නම් විශ්වවිද්‍යාල සිසුන් විදිහට සමස්ත දරුවන් පිළිබඳව අපි පොඩ්ඩක් කතා කරොත් උපකුලපතිතුමනි විශේෂයෙන්ම දැන් මේ නූතන විශ්වවිද්‍යාල සිසුන්ගේ ආකල්පයන් මොන වගේද වෙන්න ඕන දැන් දැනුම කුසලතා කියන කාරණාවන් පිළිබඳව අපේ මහාචාර්යතුමාත් කතා බහ කරා ආකල්ප කියන කොටස අතාරින්න ඕන බැරි අවස්ථාවක් කොහොමද ඔබතුමාගේ දැක්ම? මම හිතන්නේ මේ අපේ ශිෂ්‍යයන් පවණක් නෙවෙයි මේ සාමාන්‍යයෙන් අපි ගත්තොත් අපේ තරුණ පරපුර ඒ අයට තියෙන්න ඕනි එකක් තමයි ඒ අයට යම්කිසි අරමුණක් තියෙන්න ඕනි සිහිනයක් තියෙන්න ඕනි ඉලක්කයක් තියෙන්න ඕනි. ඉතින් මේ ඉලක්කයට ගමන් කිරීම සඳහා ඒගොල්ලොන්ට හොඳ ප්ලෑන් එකක් සැලැස්මක් තියෙන්න ඕනි. ඉතින් මෙහෙම අරමුණක් සහ සැලැස්මක් තියෙන විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්ට උනත් නැත්නම් වෙනත් තරුණයෙක්ට උනත් මේ දෙක තිබීම තුලින්ම හොඳ ආකල්පයක් ගොඩනගාගෙන හොඳ ආකල්පමය පසුබිමක් එයාගේ ඇතුළෙම નિરાයාසයෙන්ම මේක ගොඩනැගෙනවා. ඉතින් ඒ නිසා ප්‍රධාන වශයෙන් මේක තමයි අවශ්‍ය වෙන්නේ. මේ ආකල්ප ගැන කතා කරනකොට මම හිතන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ විශේෂයෙන්ම ඒ අය මේ මිනිසෙක් වශයෙන් ඇතර මේ අපි හැමෝටම තියෙන්න ඕන එකක් තමයි අනික් අයගේ දුක වේදනාව ඒගොල්ලන්ට තියෙන අපහසුතා හැකියාවන් මේ හැමදේම පිළිබඳව මේ දන්න එක නෙවෙයි ඒගොල්ලන්ට දැනෙන්න ඕනේ. අපි අර සහකම්පනය කියලා කියන්නේ ඒගොල්ලන්ට ඒකට සහකම්පනයක් තියෙන්න ඕනේ. මෙහෙම සහකම්පනයක් තිබීම තමයි මම හිතන්නේ මේගොල්ලෝගේ ආකල්පවල මම බලාපොරොත්තු වෙන ප්‍රධානම එක. අනිත් එක තමයි මේ අයට හැකියාව තියෙන්න ඕනි එකක් තමයි අභියෝග සහ වෙනස් වීම කියන දෙකට බය නැතුව මුහුණ දෙන්න. එකක් අභියෝග මොන අභියෝගය ආවත් මේකට බය නැතුව මුහුණ දීම සහ වෙනස් මේ අපි සමාජය සහ සියලු දේ හැමදාම වෙනස් වෙනවා. වෙනස් නොවන දෙයක් නැහැනේ. ඒ නිසා මේකට වෙනස් වීමට මුහුණ දෙන්නත් සහ ඒ වෙනස් වීම ඇක්සෙප්ට් කරන්නත් මේක මේ පිළිගන්නත් හැකියාව තියෙනවනේ. මේ ටික තියෙනවා නම් මේ ආකල්ප වලින් හොඳ දරුවෙක් වෙනවා. ඉතින් මම මේ විශ්වවිද්‍යාල උපකුලපතිවරයෙක් විදියට අපි නිතරම මේ තරුණ පරපුරත් එක්ක ගැටෙන කෙනෙක් විදියට මම දකින සබරගම විශ්වවිද්‍යාලයේ ඉන්න අපේ දරුවෝ ගත්තොත් එහෙම මේ අපි මාධ්‍ය වලින් සහ මේ සමාජයේ වෙන මේ පොඩි සිද්ධි වාර්තා දැක්කට මේ දරුවෝ 99.9%කට වැඩිය මම නම් කියන්නේ ඊටාම හොඳ ආකල්පමය තියෙනවා. මම හිතන්නේ අපිටත් වැඩිය හොඳ ආකල්ප වලින් මේ හෙබි දරුවෝ තමයි තරුණ පරපුරක් තමයි අපිට ඉන්නේ. ඉතින් අපේ මේ තියෙන්නේ අපේ තියෙනවනේ පොඩි පරම්පරා ගැටුමක් කියලා එකක් අපේ සහ අපිට පහලින් ඉන්න පරම්පරාව. ඉතින් ඒ නිසාම යම් මේ තරුණ පරපුර විචනය කරාට ඒගොල්ලෝ අපි සාපේක්ෂ වශයෙන් ඒගොල්ලෝ ඉන්න මේ තාක්ෂණික වටපිටාව දැන් තියෙන සමාජ මේ පරිසරය ආදිය ගත්තාම ඒ පරිසරයට ගැළපෙන ආකාරයට හොඳම මට්ටමේ මේ තරුණ පරපුර ඉන්නවා කියන එක තමයි මගේ නම් හැඟීම. ඒ නිසා ඒ අය හරියාකාරව හසුරුවා ගත්තොත් අපිට හොඳ ගමනක් යන්න පුළුවන් කියන එක මම හිතනවා. දැන් ඔව් මොකක්ද අහන්න බැස්සුනේ? මම මේ අවසාන විනාඩි කිහිප නිසා ඉතාලම කෙටියෙන් අහන්නත් ඕනේ. මොකද්ද දැන් අපි මේ කාර්යය මේ සියලු දේ ගැන කතා කරපු නිසාම මහාචාර්යතුමනි අවසන් විනාඩි අවසන් තප්පර කිහිපෙදී ලබා දෙන්න පුළුවන් දරුවන්ට ලබා දෙන්න පණිවිඩය කුමක්ද? උපගතුමා ඉතාමත්ම පැහැදිලිව කෙරුවා දරුවන් මොකද්ද කොහොමද හැදෙන්න ඕනේ. මම හිතන්නේ අපේ දරුවන් තමයි අපේ රටේ අනාගතේ. අපි ඕන් අපේ අනාගතේ විදිහට අපි දකින්න ඕන. ඒ වගේම අපි වැඩිහිටියන් වශයෙන් අපි හිතන්න ඕන. කරලා අපි ඔවුන්ව යහ මාර්ගයේ අපි ගමන් කටයුතු කරන්න. මෙතෙන්දී වැදගත් දේ තමයි අපි උපදෙස් දෙනාට වැඩිය අපි ආදර්ශ සැපිය යුතුයි. අපි ආදර්ශමත් නම් අපේ ශිෂ්‍යයෝ අපිව අනුගමනය කරනවා. ඒක තමයි මම හිතන්නේ මට දෙන්න පුළුවන් එකම පණිවිඩය. අපි අනාගතය අපේ ආදර්ශ හරහා යන්න. එතකොට
දවසක් උදා වේවි. මාර්ග අන්තිම තප්පර කීපේ කිව්වත් අපේ උපකුලතුමාගෙන් ප්‍රශ්නයක් අහන්න නැතුව යන්න බෑ කියලා හිතනවා. මොකද එතුමා කිව්වා මේ ඉලක්ක තියාගන්න ඕන කියලා. අවසාන තප්පර කිහිපයක් ගැන කිව්වොත් එම ඔබතුමාගේ ඉලක්කය කොහොමද සබරගමු විශ්වවිද්‍යාලයේ අනාගතය වෙන්නේ? ඔව් සබරගමු විශ්වවිද්‍යාලයේ අනාගතය ගැන ගත්තොත් මම හිතන්නේ මගේ දුර කාලය තුළ මම බලාපොරොත්තු වෙන්නේ මේ විශ්වවිද්‍යාලය ස්මාර්ට් යුනිවර්සිටි එකක් සුහුරු විශ්වවිද්‍යාලයක් බවට පත්වීම කියන එක තමයි මගේ ඉලක්කය. ඉතින් ඒ සඳහා මේ සුහුරු විශ්වවිද්‍යාලයක් කියන්නේ මේ තාක්ෂණික වශයෙන් අපි සියලු වැඩ කටයුතු පහසුවෙන් කර ගැනීම සඳහා මේ තාක්ෂණය යොදා ගැනීම කියන එක අර්ථයෙන් නෙවෙයි මේක මේ පුළුල් අර්ථයෙන් අපි හදලා තියෙන. ඒ සඳහා අපි සැලැස්මක් හදලා තියෙනවා. මේ සුහුරු විශ්වවිද්‍යාලයක් කියන්නේ අපි හැම අතින්ම අපි උදාහරණයකට අපි මේ එනර්ජි කන්සම්ප්ෂන් අපි මේ පාවිච්චි කරනකොට අපි මේ රිනියුබල් එනර්ජි නැවත පාවිච්චි කරන්න පුළුවන් එනර්ජි භාවිතා කරන්නේ කොහොමද? ඒ වගේ විශ්වවිද්‍යාලයේ සියලුම කාර්යයන් සුහුරු විදිහට කරලා රටටත් බරක් නොවන රටට සේවයක් කරන විශ්වවිද්‍යාලයක් බවට මේ විශ්වවිද්‍යාලය පත් කිරීම තමයි මගේ බලාපොරොත්තුව මගේ දුර කාලය තුල. හොඳයි අපි ඒ බලාපොරොත්තුව ඒ ප්‍රාර්ථනාව එහෙම නැත්නම් ඒ ඉලක්කය සපුරා ගන්න ඔබතුමාට ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අපේ වැඩසටහන වෙනුනොත් අද දවසේ අපිත් සමග හිතවතුනේ සම්බන්ධුනේ මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ වටිනාම කරුණු කාරණා කිහිපයක් සිහිපත් කරන ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උදය රත්නායක ඒ සමගම කල්පනා කරන පීඨයේ පීඨාධිපති මහාචාර්ය අතුල ඥානපාල කියන මහත්වරුන් දෙදෙනාට ස්තුතිවන්ත වෙනවා අද දවසේ අපිත් එක්ක මේ කතා පටාවට. බොහොම ස්තුතියි ඔබගේ වටිනා ගුවන් කාලය අපි වෙතින් අප සඳහා වෙන් කිරීම සම්බන්ධයෙන් බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. එහෙනම් ඉතින් මාර්ග අපි සමුගැනීම සටහන් කරමු. ඔව් සමුගැනීම සටහන් කරන්න ඕනේ. ඒ වගේම අපි ආපහු හම්බ වෙන්නේ සුන්දර ශනිදාවේ අලුත් අවුරුද්දත් එක්ක. ඒකත් මතක් කරන්න ඕනේ නේද? ඔව්. ඒ පිළිබඳව අපි සිහිපත් කරමින් මතක් කරමින් අපි අදට ඔබෙන් සමුගන්නවා සත්‍යාන්තයේ බොහොම පරිස්සමින් බොහොම ක්‍රියාශීලීව කටයුතු කරන්න කියලා අපි ඔබට මතක් කරනවා. හැම දිනාටම වාසනාවන්ත වූ දවසක් ප්‍රාර්ථනා කරමින් මේ විදියට අපි සමුගන්නවා. ආයුබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.